ජේසුපිට හිතවතුනි ඔබ එකතු වී සිටින්නේ ධර්මයනෝ ධර්ම සාකච්ඡාව සමගින්. ඉතින් හැමදාමත් වගේ අද දවසේදීත් සූදානම් වෙනවා සම්විධානන් වහන්සේ ඔබට මට කතා කරන වචනයෙන් සම්බන්ධ වෙන්න. එය ඔබේ මගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට එකතු කර ගනිමින් උන්වහන්සේට කිට්ටු වෙච්ච, ලං වෙච්ච ඔබේ මගේ ජීවන ගමන සරි කරගන්න පුළුවන් වන ගමනක් යන්නට උවමනා කරන වටාපිටාව හදාගන්න. අද දවසේදී අපි සාමාන්‍ය සමයේ තෙවන ඉරුදිනට අදාළ දේවවාක්‍ය සංග්‍රහය පිළිබඳව කතා කරන්නට සූදානම්. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් ඇරයුම් කළා ගරු ඇල්වින් පීටර් පූජා ප්‍රසාදීන් වහන්සේට අපේ මැදිරියට. පේතුමිනි ජේසුපීටයි. ජේසුපීටයි. පේතුමිනි මේ අද දවස මෙව ඉරුදින හඳුන්වනවා දේවවාක්‍යයේ ඉරුදින ලෙස. මේ සඳහා සුවිශේෂී වූ කරුණු කාරණා මොනවද සහ අද දේවවාක්‍ය සංග්‍රහය තුලින් අපිට පැහැදිලි කර දෙන අර්ථයන් මොනවද? ඔව් චතුර නොයෙකුත් රටවල් වල නොයෙකුත් දිනයන් වල බයිබල් ඉරුදිනය පැවැත්වුවා. ඒත් 2013 වසරේ ශුද්ධෝත්තම පියාණන් දයාවේ වසර ප්‍රකාශයට පත් කරමින් එතුමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා දේව වාක්‍යයේ ඉරුදින සහ දිලිඳුන්ගේ ඉරුදිනයන් කියලා ඉරුදිනයන් දෙකක් ප්‍රකාශයට පත් කරන්නට. එතකොට සාමාන්‍ය සමයේ 33 වන ඉරුදිනය දිලිඳුන්ගේ ඉරුදිනයයි. ඒ වගේම 2019 වෙනි වසරේදී උන්වහන්සේ ප්‍රකාශයට පත් කළා සෑම වසරකදීම සාමාන්‍ය සමයේ 3 වෙනි ඉරුදිනය දේව වාක්‍යයේ ඉරුදිනය හැටියට ප්‍රකාශයට පත් කළා. එතකොට මේ වසරේදී අපි 3 වෙනි අවුරුද්දට තමයි මේ දේව වාක්‍යයේ ඉරුදිනය පවත්වන්නේ. ඒට හේතුව පළවෙනි එක තමයි එතුමා කිව්වේ අපි දේව වාක්‍යයේ ඉරුදිනය සමරද්දී දේව වාක්‍ය සමරන්නට අවශ්‍යයි. අපි දේව වාක්‍ය කියවනවා. දේව වාක්‍යයට සවන් දෙනවා. ඒත් සමරන්නේ නැහැ. ඒ නිසා එදිනෙදී අපට බයිබලය ආරූඪය කරමින් ඒ වගේම දේව වාක්‍යයේ පෙරහැරක් එම සූදානම් කරලා ඒ දේ සමරන්නට පුළුවන්. ඒ වගේම නොඑක් විදියකින් නොඑකුත් රටවල් වල නොඑක් විදියකින් මේ දේව වාක්‍යයේ ඉරුදිනය සමරනවා. එතකොට දිගින් දිගටම මැරතන් එකක් වගේ මුල් පිටුවේ සිට අවසන් පිටුව දක්වා බයිබලය කියවනවා. ඒ වගේම නොයෙකුත් විදියකින් ඒ සමරනවා. ඒ එකක්. අනිත් එක තමයි උන්වහන්සේ කියන්නේ අපි බයිබලය අධ්‍යයනය කළ යුතුයි. එදිනට විතරක් සීමා වන එක නෙමෙයි. මේ ජනවන්දනා වසරේ සාමාන්‍ය සමයේ ආරම්භයේදීම මේ ප්‍රකාශයට පත් කළේ නිසායි අපි අදිටන් කරගන්නට ඕන දේව වාක්‍ය අධ්‍යයනය කරන්න. නිකන් කියෙව්වට මදි. තුන්වෙනි එක තමයි එය බෙදා හරින්නට අවශ්‍යයි. දේව වාක්‍ය සම්පූර්ණ බයිබලය හෝ සුවිශේෂ පොත් හෝ ඒ දේව වාක්‍ය අනිත් අයත් එක්ක බෙදා ගන්නට අවශ්‍යයි. මේ කරුණු කාරණා මුල් කරගෙන තමයි මේ දේව වාක්‍ය ඉරුදිනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ. ඒතකොට අද කියවීම සියල්ල දේව වාක්‍යයේ වටිනාකම අපට මතක් කර දෙනවා. අපි සූදානම් වෙනවා අද දවසේ පළමුණ දේව ප්‍රකාශනයට ප්‍රථමයෙන් අවධානය යොමු කරන්න. නෙහෙමියා දිවසිපුරයාගේ පුතින් උපුටාගත් කොටසකි. පූජකයා වන එස්රාද 7 වන මාසයේ පළමුවනදා සභාව එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම් ගන්නට පුළුවන් වයසට පැමිණි දරු දැරියන්ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත් වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරස්‍රයේ ඉදිරිපිට ස්ත්‍රී පුරුෂයන්ද තේරුම් ගත හැකි වයසට පැමිණි දරු දැරියන්ද ඉදිරියේදී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියුවේය. මුළු සෙනගද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ. ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීති වේදියා වන එස්රා සිටියේය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද, ෂෙමාද, අනායාද, උරියාද, හිල්කියාද, මයසේයාද, වම් පැත්තෙන් පෙදායාද, මිෂායෙල්ද, මල්කියාද, හාෂුම්ද, හෂ්බද්දානාද, ෂෙකරියාද, මෙෂුල්ලාම්ද සිටියෝය. මුළු සෙනගට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනග ඉදිරියෙහි පොත දිගෑරියේය. ඔහු එය දිගාරින විට සෙනග සියලු දෙන නැගිට සිටියෝය. එස්රා අති උත්තම දෙවි සමිඳානන් වහන්සේට ප්‍රශංසා කෙළේය.
මුළු සෙනගද අත් ඔසවමින් එසේම වේවා කියා හිස් නමා මුණින් තලා වී සමිදානන් වහන්සේට නමස්කාර කළෝය. මෙසේ ඔවුහු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා එහි අර්ථය තෝරා දුන්හ. මිනිස්සුද කියවූ දේ තේරුම් ගත්ත. තීර්ෂාතා වූ නෙහෙමියාද නීතිවේදියා වූ පූජක එස්රාද සෙනගට ඉගැන් වූ ලෙවීවරුද මුළු සෙනගට කතා කොට අද දින ඔබ හැමගේ දෙවි සමිදානන් වහන්සේට ශුද්ධ දිනයක්ය. වැළපෙන්නටවත් අඬන්නටවත් එපායයි කීහ. එසේ කීවේ මුළු සෙනග ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි. එවිට ඔහු ඔවුන්ට කතා කොට ඔබ ගොස් රසවත් දේවල් කා මිහිරි පානය බී කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසාද අද දින අපේ සමිදානන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද සමිදානන් වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම ඔබේ ශක්තිය වේ යයි කීය. ලෙවී වරුද කතා කරමින් අද දවස ශුද්ධ දිනයක් නිසා නිශ්ශබ්ද වන්න. ශෝක නොවන්නයි මුළු සෙනග නිශ්චල කළෝය. එසේ සෙනග සියලු දෙන කන්නටත් බොන්නටත් කෑම පංගු යවන්නටත් බොහෝසේ ප්‍රීති වන්නටත් පිටත් වී ගියෝය. කුමක් නිසාද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔවුහු තේරුම් ගත්තෝය. පියතුමිනි අපි දකිනවා කිසි තැනක යම් සභාවක වෙන්න පුළුවන් අපේ සහෘද ආගමික සංස්කෘතීන් තුළ වෙන්න පුළුවන් නොදකින සම්ප්‍රදායක් නොව මෙය සැබෑ යථාර්ථය අපේ ධර්මය තුළ අපි දකිනවා. වචනයට මුල් තැන දීම. අපි හිතමු උන්වහන්සේ කියූ වචනේ අපි කියන අශුද්ධාත්මානුභාවයෙන් තමයි මේක ලියවිලා තියෙන්නේ. අපිට මේක තර්ක ශාස්ත්‍ර පොතක්වත් දේශපාලන විද්‍යාව පොතක්වත් අපිට එහෙම තර්ක කරන්න බෑ සුද්ධ බයිබලයත් එක්ක වචනයමයි. ඒ වචනයට සුද්ධ බයිබලයට නැත්තම් අපි දැන් මේ සඳහන් ව්‍යවස්ථා පොතට ලොකු ගෞරවයක් දීලා තිනවා. මේ කතාව ඇතුළෙත් අපිට පැහැදිලි කරනවා. ඒ සම්ප්‍රදාය හරි ලස්සනයි. මුලින්ම අපි කියන්නට ඕන අපි කිව්වේ දිවැසිවර නෙහෙමියා කියලා. නෙහෙමියා දිවැසිවරයෙක් නොවේයි. එතකොට හුඟක් වෙලාවට අපේ කරන වරදක් තමයි නෙහෙමියා දිවැසිවරයෙක් කියලා. ඔහු දිවැසිවරයෙක් නොවේයි. සයිරස් රජතුමාගේ නියෝජිතයෙක්. එතකොට ඔහුගේ මූලික අරමුණ උනේ ජෙරුසලම් නගරයේ පෞර ගොඩ නැගීම තමයි ඔහුගේ මූලික වගකීම. එස්රා පූජකයෙක්. ඔහු දේව වචනය මත රැඳෙන්නට ඉදිරිපත් වනවා. දැන් මෙතනදී අපි දකිනවා ලස්සන දෙයක්. ඒක තමයි එස්රා හැම කෙනෙකුටම පේන්නට උස් තැනක තිබුණු පීඨකයක් මතයි දේව වචනය කියවන්නේ. දැන් මේක අපේ කතෝලික දේවස්ථානවල අපි දකිනවා. ඒ වුණාට ඒ පීඨකයට වාක්‍ය පීඨකයට අපි දෙන ගෞරවය පොඩ්ඩක් මදි කියලා තේරෙනවා. මොකද හුඟක් වෙලාවට අපි ඒ පීඨකය භාවිතා කරන හැම එකකටම. හැඳින්වීම කියන්නෙත් එතන ඒ වගේම හැම දේ කියන්නට මේක භාවිතා කරනවා. ඒක එසේ නොවිය යුතුයි. එතකොට ඒක ඇවිල්ලා දේව වාක්‍ය ප්‍රකාශ කිරීම සඳහා පමණයි. දැන් මෙතන අපි දකින තවත් ලස්සන දෙයක් අපිට සුවිශේෂීත් ඒක දකින්නට පුළුවන්. දැන් මේ කියවීම සිද්ධ වන්නේ දේවමාලිගාව තුල නොවේ. දැන් එස්රා සහ නෙහෙමියා මෙතනට එන්නේ කොහොමද? දැන් බබිලෝනියාවේ වහලුන් හැටියට ඒ ජනතාව කල්ගත කරනවා අවුරුදු 70කට ආසන්න කාලයක්. ඉන්පසුව පර්සියානු රජතුමා වන සීරස් රජතුමා ඒ අයට නිදහස දෙනවා තම දේශයට නැවත යන්නට. එතකොට ඒ අයට නායකත්වය දෙන්නේ සෙරුබ්බාබෙල් කියන ඒ පුද්ගලයා. ඊට පස්සේ එස්රා සහ නෙහෙමියා. එතකොට ඒ අය පැමිණ එස්රාගේ නායකත්වය තුළින් සෙරුබාබෙල්ගේ නායකත්වය තුළින් දේවමාලිගාව ගොඩනගනවා. දැන් දේවමාලිගාව ගොඩනගා ඒ කැපවීම පිළිබඳ තමයි මේ කොටසේ සඳහන් වන්නේ. එතකොට මේ අය මේ දේවමාලිගාව ගොඩනගා දේව වාක්‍ය කියවන්නේ දේවමාලිගාව තුල නොවේ. right? වතුර දොරටුව කියන ඒ දොරටුව ආසන්නයේදී ඒ චතුරාශ්‍රයේ දේවමාලිගාව අසලේ ඒ වුණාට දේවමාලිගාවේ පිටත. මේන් අදහස් කරන්නේ මොනවද? දේව වාක්‍යය දේවමාලිගාවට සීමා වූ දෙයක් නොවේ. දේව වාක්‍යය සමාජගත විය යුතුයි. ඒක ඊටමත් පැහැදිලි වෙනවා සුවිශේෂය තුල. එතකොට
මේක කියවද්දී දේව වාක්‍යයට ජනතාව මුළු දවසම සවන් දෙනවා. දැන් අපි දකිනවා එස්රා සමග එස්රා උස් පීඨකයක සිටිනවා, ඊට පසුව නොයෙකුත් විනයදරයන් එහි සිටිනවා. ඒට හේතුව ඒ ජනතාව අවුරුදු 70ක් බැබිලෝනියාවේ ජීවත් වූ අය තමන්ගේ මව් භාෂාව අමතක වෙලා, එතකොට හෙබ්‍රේව භාෂාව අමතක වෙලා අරමායික භාෂාව ඒ අය වැළඳගත්තා. එතකොට මෙතනදී දේව වාක්‍යය තිබෙන්නේ හෙබ්‍රේව භාෂාවෙන්. එතකොට එස්රා කියවද්දී අනිත් අය එය අරමායික භාෂාවට පරිවර්තනය කරන්නට තමයි සිටින්නේ. එතකොට ඒ හැම දෙයක්ම ඊටමත් වැදගත් දේවල් බවට පත්වනවා. හොඳයි. අපි ඒත් එක්කම සූදානම් වෙනවා පේතුමිනි අද දිනට නියමිත සුදු සුවිශේෂයට අවධානය යොමු කරන්න. අපි ඒ උච්චාරණය කරමින් අනතුරුව ඒ පිළිබඳව පැහැදිලි කරගනිමු. සුදු ලෝක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි ශ්‍රීමත් තියෝපිලස්තුමෙනි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලලා කතා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත. ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිටම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට බාර දුන් කරුණු අනුවය. එබැවින් මුල සිටම සියල්ල තතු පරිදි විමසා බැලු මටද ඔබ උදෙසා විධිමත් වෘතාන්තයක් ලිවීම මැනවයි සිතිනි. මා එසේ ලියන්නේ ඔබතුමානන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිසය. තවද ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්තව ගලිලයට පෙරලා වැඩියසේක. උන්වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි. උන්වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින් ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක. උන්වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරේත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැගිට සිටිසේක. එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේ ග්‍රන්ථය දිගහැර මෙසේ ලියා ඇති තැන සොයාගත්සේක. සමිදානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක් නිසාද දිලිඳුන් හට සුභාරංචිය දේශනා කරනුවස් උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත් පීඩිත වූවන් මුදන්නටත් සමිදානන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවා වදාළසේක. උන්වහන්සේ කියවා ග්‍රන්ථය අකුලා උපස්ථායක තැනටදී වැඩවුන්සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. උන්වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන අද ඔබ සවන් දී සිටියදීම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී යයි වදාළසේක. හොඳයි පේදුමිනි, අපි සුදු සුවිශේෂයේ ලෝක්තුමාගේ සුභාරංචින් උපුටා ගනිද්දී අපි අද ආරම්භයේදී සඳහන් කළාසේම මේ දේව වාක්‍යයේ ඉරුදින පිළිබඳවයි අපි කතා කරන්නේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ ධර්මශාලාවට වැඩම කර උන්වහන්සේ ප්‍රකාශනයන් සිදු කරන ආකාරය පිළිබඳව අපිට විටින් විට යම් යම් දිනයන්හි මේ සුවිශේෂ පාඩයට අපි අවධානය දෙනවා. අපි කතා කරන අපිට ටිකක් හුරු පුරුදු සුවිශේෂ පාඩයක් තමයි අපිට අද දවසේදී උච්චාරණය කරන්නට හැකියාව ලැබුණේ. කොහොමද මෙහි පැහැදිලි කරගන්නට අපි ඉදිරියට ගමන් කරන්න බීතුමිනි? ඔව්, අද සුවිශේෂයේ මුල් වගන්ති 4 හිතාමත් වැදගත්. මොකද දැන් ලූක්තුමන් මේ සුවිශේෂය ලියද්දී තියෝෆිලස් තුමන්ට කියා සිටිනවා ඔබ මේ දේවල් ගැන අසා තිබෙනවා. ඒත් මම ඔබට සත්‍ය ප්‍රකාශ කරනු පිණිස කතාවස්තුවක් සම්පාදනය කිරීමට ඉදිරිපත් වී සිටිමි. එතකොට මේක ලියන්නේ කොහොමද? සම්ප්‍රදාය මුල් කරගෙන. එතකොට කියනවා උන්වහන්සේව සියැසින් දුටු අය, ඒ වගේම දහම් පණිවුඩය දෙසූ අය, ඒ අය බාර කරපු ඒ කරුණුවලට අනුව ජේසුස් වහන්සේ පිළිබඳ මේ සුවිශේෂය සම්පාදනය කරනවායි කියන එක. එතකොට මෙතනදී තාමත් පැහැදිලි දේව වාක්‍ය පමණක් නොවේ. දේව වාක්‍ය සහ
අපෝස්තලික සම්ප්‍රදාය, සභා සම්ප්‍රදාය ඊ타ත්ම වටිනා දෙයක්. එතකොට අපිට විශේෂයෙන්ම තේරුම් ගත යුතු දෙයක් තමයි දේව වාක්‍යය ඉපදුනේ සභා සම්ප්‍රදාය තුල කියන එක. දැන් හුඟක් අය මේක වරදවා තේරුම් ගන්නවා. මොකද කවදාවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ තෝරාපත් කරන අයට කියන්නේ නැහැ කීප තැන් හැරෙන්නට මේ පණිවුඩය ලියා තබන්නට කියලා කියන්නේ නැහැ. හැම අවස්ථාවකදීම ගොස් ප්‍රකාශ කරන්න, දේශනා කරන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒ අය ලියන්නට පටන් ගත්තේ නැහැ. පසු කාලීනව තමයි ඒ දෙසූ සම්ප්‍රදායන්, ඒ වාචික සම්ප්‍රදායන් මත රැඳෙමින් මේවා ලියන්නට පටන් ගත්තේ. ග්‍රන්ථාරූඪ වුණේ පසු කාලීනව. එතකොට මුලින් මේ වාචික සම්ප්‍රදාය තුළ තමයි මේ සියලු දෙයක්ම සිද්ධ වුණේ. දැන් උදාහරණයක් හැටියට කිව්වම ආබ්‍රාහම් තුමාණන් කැඳවනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව 12 වෙනි සියවසේ. එතකොට අද අපි දන්නවා පංච පුස්තකය ලියවුණේ විප්‍රවාසයෙන් පසු, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සතවර්ෂයේදී පමණ. එතකොට ඒ වසර 700කට වැඩි කාලයක් තුල එය වාචික සම්ප්‍රදාය තුලයි තිබුණේ දේවානාවරණය. ඒ වගේම තමයි නව ගිවිසුමත්. එතකොට ඒ වාචික සම්ප්‍රදායෙන් තමයි අපට දේව වචනය ලියවුණු ඒ දේව වචනය ලැබෙන්නේ. එතකොට මේක තමයි එතනදී සඳහන් වන්නේ. එතකොට මේ දෙක විතරක් මදි. මේ දෙකත් සමග සභාවේ ඉගැන්වීම ලබා දෙන ඒ කොටසත් අවශ්‍යයි. දැන් අපි දන්නවා හැම රටකටම නීතිමාලාවක් තිබෙනවා. ඒත් ඒ නීතිමාලාව හැම කෙනෙකුටම ඕන විදියකට එය අර්ථකථනය දෙන්නට බෑ. එතකොට ඒකට වෙනම ඉන්නවා පිරිසක් එය ගැන අර්ථකථනය ලබා දෙන්නට සම්ප්‍රදායට අනුව. එතකොට රටින් රටකට ඒ සම්ප්‍රදායන් වෙනස් වෙනවා. ඒ වගේම ඒ දේ අර්ථකථනය කරන්නට සම්ප්‍රදාය සහ ඒ නීතිමාලාව අර්ථකථනය කරන්නේ ඒ උසාවිවල ඉන්න ඒ විනිසුරුවන් ඉන්නවා, ඒ අයට තමයි බාර. එතකොට ඕන කෙනෙකුට ඒ දේ කරන්නට බෑ. එතකොට කතෝලික සභාව තුලත් දේව වාක්‍යය තියෙනවා, අපෝස්තලික සම්ප්‍රදාය තිබෙනවා, ඒ වගේම ඉගැන්වීම සඳහා ශුද්ධෝත්තම පියාණන් මුල් කරගෙන රදගුරුතුමන්ලා ඒ හැම කෙනෙක්ම ඉන්නවා ඒ ඉගැන්වීම් වලට අර්ථකථනය ලබා දෙන්නට. එතකොට අද දෙවෙනි කොටසේ අපි දකිනවා ජේසුස් වහන්සේ තම සිරිත් පරිදි, එතන සඳහන් කරන සිරිත් පරිදි උන්වහන්සේ නාසරේති ඒ ධර්මශාලාවට පැමිණෙනවා. එතකොට ධර්මශාලාව ඇවිල්ලා දේවමාලිගාව නොවේ. එතකොට ධර්මශාලාවේදී ඒ අය සිද්ධ කරන්නේ මොනවාද? සාමාන්‍යයෙන් දේව වාක්‍ය කොටසක් කියවනවා. ඊට පස්සේ ඒ අය ගීතාවලියෙන් ගීතයන් යාඥා කරනවා. ඒ වගේම වැඩි හිටියෙක් අවුරුදු 13 ඉක්ම වූ කෙනෙක් ඒ පාඨය පිළිබඳව යම් අර්ථකථනයක් විග්‍රහයක් ලබා දෙනවා. ඒකයි සිද්ධ වන්නේ සාමාන්‍යයෙන්. එතකොට මෙතන ජේසුස් වහන්සේ ගියාම උන්වහන්සේ වැඩි හිටියෙක්. උන්වහන්සේ එතනට ගියාම එක්කෙනෙක් ඒ ග්‍රන්ථය ලබා දෙනවා. යෙසායා ග්‍රන්ථය ලබා දෙනවා. එතනදී තමයි ජේසුස් වහන්සේ මේ ග්‍රන්ථය තෝරාගන්නේ. මේ ග්‍රන්ථයෙන් පාඨයක් තෝරා ගන්නවා. එතකොට මේ පාඨය තෝරාගෙන උන්වහන්සේ ඒ අයට ලබා දුන්නු නව ඉගැන්වීම තමයි අද ඔබ සවන් දී සිටියදීම මේ ශුද්ධ ලියවිලි පාඨයේ ඉෂ්ට වී යයි වදාළසේක. දැන් මේක බොහෝ දෙනෙකුට දරා ගන්නට බැරි වෙනවා. අපි පළමුව 4 වෙනි පරිච්ඡේදයේ දිගටම කියවුවා නම් අපිට තේරෙයි ඒ අය ජේසුස් වහන්සේව මරා දමන්නටත් ඇත් කරනවා. එතකොට ජේසුස් වහන්සේ කිව්වේ මොනවද? මේ හැම දෙයක්ම ඔබගේ සවනේදී මේක ඉෂ්ට වෙලා ඉවරයි. දැන් දේව වාක්‍ය කියවුවට මදි. දැන් අපේ බොහෝ දෙනෙක් ඉන්නවා හොඳ කිතුණුවන් කියලා කියද්දී නොවරදවාම හැම දිනයකදීම දේව වචනය කියවනවා, යාඥා කරනවා, ඒ හැම දෙයක්ම කරනවා. ඒ ජීවිතය ආත්පසින්ම වෙනස් වූ දෙයක්.
අපිට පුළුවන් වන්නට ඕන අද ඔබ සවන් දී සිටියදීම මේ සුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වීයයි කියන්නට. හුඟක් වෙලාවට අපි දේශනා කරනවා. ඒ වචනයට අනුව නෙමෙයි අපි ජීවත් වන්නේ. දේව වාක්‍යයේ ඉරුදිනේ කියලා කියද්දී දේව වචනය කියවා අධ්‍යයනය කර ඒ බෙදා හැරීම පමණක් නොවේ. එය ජීවත් විය යුතුයි. ඒකයි වැදගත් වන්නේ. එතකොට මේක ජීවත් විය යුත්තේ කෙසේද? අපි දකිනවා සමාජගත විය යුතුයි. පළමුවෙනි කියවීමේ අපි දකිනවා දේව මාලිගාව ඉදිරියේ ඒ චතුරාශ්‍රයේදී තමයි කියවනු ලබන්නේ. එතකොට එය සමාජගත විය යුතුයි. දැන් සමාජගත වෙනවයි කියලා කියද්දී කාරණා දෙකක් අවශ්‍යයි. දැන් පළමුවෙනි කියවීමේ අපි දකිනවා එස්රා මේ දේව වචනය කියවගෙන යද්දී එයට සවන් දුන්නා වූ ඒ ජනතාව අඬා වැළපෙන්නට පටන් ගන්නවා. තමන්ගේ වරද පිළිගන්නවා. ඒ අය තමන්ගේ වරද්දෙන් ඔබට යන්නට උත්සාහ කරනවා. එතකොට තමයි එස්රා නෙහෙමියා සහ අනිත් විනයදරයන් කියනවා නෑ අඬන්නට එපා, වැළපෙන්නට එපා. අද දෙවියන් වහන්සේගේ දිනය, දේව වාක්‍යයේ දිනය. ඔබ කළ යුත්තේ මොනවාද? මෙච්චර කල් ඔබ කරපු වැරදි අත්හැර දෙවියන් වහන්සේගේ මාර්ගයට පිවිසෙන්න. දේව වචනය කියවද්දී සිත් හැරීම ඉබේම සිද්ධ වන්නට අවශ්‍යයි. ඒකයි වැදගත් වන්නේ. ඒක සමාජගත වීමේ එක කොටසක්. අනිත් කොටස තමයි අපි දකින්නේ අද සුවිශේෂය. ජේසුස් වහන්සේ කියනවා සමිදානන්ගේ ආත්මය මා කෙරෙහි ඇත, දිලිඳුන්ට සුබ ආරංචිය දේශනා කරනුවස්. උන්වහන්සේ මාලේප කළස වහලුන්ට මිදීම, අන්ධයන්ට පෙනීම, පීඩිත වූවන්ට මිදීම, ඒ හැම දෙයක්ම ප්‍රකාශ කරමින් ප්‍රසාදලත් වසර ප්‍රකාශ කරන්නට මා එවා වදාළසේක. එතකොට අපිට කිතුණුවන් හැටියට පූජාවට ගිහිල්ලා දේවස්ථානයට ගිහිල්ලා අපි හැම අපේ වගකීම ඉෂ්ට කරයි කියලා කියන්නට බෑ. සමාජය තුළ අපි මේ පීඩිතයන් කෙරෙහි අපේ අවධානය යොමු කරන්නේ කොහොමද කියන එක. එතකොට මෙතන දැන් දිලිඳුන් හට සුභාරංචිය දේශනා කරන්න කියලා කියද්දී මොනවද අපි කියන්නට උත්සාහ කරන්නේ? ඒ අයට මොනවාද සුභාරංචිය? බෙදා ගැනීම. එතකොට ලූක්තුමා ලියපු අනිත් ග්‍රන්ථය තමයි ක්‍රියාපොත. එහිදී එතුමා පෙන්눔 කරනවා ඒ මුල් කිතුණුවන් තමන් සතු සියල්ල විකුණා අපොස්තුලවරුන්ගේ පාදයේ අසල තබා ඒ අයට අවශ්‍ය දේ තමන්ට අවශ්‍ය දේ ලබා ගත්තයි කියලා. එතකොට දිලිඳුන්ට දේශනා කරනවා කියන්නේ ඒ අයව කැඳවලා දේශනාවාදියෙක් වන එක නෙමෙයි. අපි ඒ අයත් එක්ක බෙදා ගන්නට ඕන දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. දැන් බයිබලයේ තුල සුවිශේෂයන් තුල අන්ධයන්ට පෙනීම කියන එක අර්ථකථනය වන්නේ නව දැක්මක්. අපි බලන විදිය වෙනස් විය යුතුයි. අපි හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ දැසින් දකින අය බවට පත්විය යුතුයි. ඒකයි කළ යුතු. ඒ වගේම පීඩිත වූවන්ට මිදීම, පීඩිතයන්ට මිදීම, ඒ අයට ගැලවෙන්නට අවශ්‍ය ඒ දේ. පීඩිතයන් කියද්දී සිරගතව සිටින අය, මේ අය නොයෙකුත් ඇබ්බැහිකම්, නොයෙකුත් වැරදි මාර්ගයන්, මේවා වල සිටින අයට අපි දෙවියන් වහන්සේගේ මිදීම ලබා දිය යුතුයි. ඒ වගේම ප්‍රසාදලත් වසර. මේ ප්‍රසාදලත් වසර කියලා කියන්නේ මොනවද? දැන් අපි දන්නවා ඊශ්‍රායල් ජනතාව මිසර දේශයෙන් පොරොන්දු දේශයට පැමිණියාම හැම කෙනෙකුටම ඒ අයගේ අවශ්‍යතාවයට අනුව බිම් කොටස් බෙදා දෙනු ලැබුවා. එහිදී උසස් පහත් පොහොසත් දුප්පත් කියලා හිටියේ නැහැ. හැම කෙනෙක්ම එක හා සමානව සිටියේ. ඒ වුණාට කාලයක් යද්දී සමහරක් අය පොහොසත් බවටත් අනිත් අය දිලිඳුකමටත් පත් වුණා. එය ඇතිවන්නට හේතුව වුණේ තමන්ගේ ආත්මාර්ථකාමී ඒ බලලෝභය, ධනලෝභය නිසා. එතකොට මේ ප්‍රසාදලත් වසර ලැබෙන්නේ ඇයි? වසර ජුබිලි වසර කියලා කියද්දී 50 වෙනි වසරේදී ඒ හැම කෙනෙකුටම අයිති දේ ඒ අයට නැවත දෙවිය යුතුයි. වහලුන් නිදාස් කළ යුතුයි. නැවත වාරයක් එක හා සමාන ජනතාවක් ගොඩනැගීම. එතකොට මේ හැම දෙයක්ම අපි විශ්වාස කරන දේව වාක්‍ය අපට උගන්වන ඒ දේ ක්‍රියා කළ යුතුයි.
අපි අපේ පවුල්වල ඒ දේ කළ යුතුයි කියන එකයි අපට පෙන්눔 කර දෙන්නේ. වේදුමනි අපිට සුවිශේෂයේ දේශ අවධානය යොමු කරද්දී මේ ගිහි පුද්ගලයන් විදිහට ඔබ වහන්සේලා පූජා ප්‍රසාදීන් වහන්සේලා විදිහට ඔබ වහන්සේලාගේ සේවාව ඇතුළේ ඔබ වහන්සේලා ලොකු අපසරයක ගමන් කරනවා. එතකොට අපේ පැවිදි පිරිසත් ඒ විදිහම ඒ කාරණා සිදු කරගෙන ඉදිරියට ගමන් කරනවා ජීවිතේ. දැන් ගිහියන් විදිහට අපට පැවරෙන වගකීම් මොන වගේද, සමාජයේ පසුබිම් මොන වගේද, මේ වචනීය කියන දේ ස්ථානගත කරන්න උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා. සංවිධානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත, මක් නිසාද දිලිඳුන් හට සුභාරංචිය දේශනා කරනුවස් උන්වහන්සේ මාලේප කළසේක. වහලුන්ට මිදීමද අන්තයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත් පීඩිතවුවන් මුදන්නටත් සංවිධානන් වහන්සේගේ ප්‍රසාදලත් වසර ප්‍රකාශ කරන්නටත් මා ඒවා වදාළසේක. මේ කැඳවීම අපිට නැද්ද පියතුමනි? ඔව්, ඒ කැඳවීම මං හිතන්නේ අද දෙවෙනි කියවීම ඉතාමත් ලස්සනට පැහැදිලි කර දෙනවා. එතනදී දැන් ආලේප කරනවා කියන එක පූජක ආලේපය විතරක් නොවේ. බෞතිස්මේදීත් අපි ආලේප කරනු ලබනවා. ඒතකොට කිතුණුවන් සියලු දෙනාම ආලේප කරනු ලැබූ ජනතාව. අපි හැම කෙනෙකුටම ඒ දේ තිබෙනවා. ඒතර පළමුවෙනි කියවීම අපි දකිනවා එස්රා පූජකවරයාගේ ඒ කාර්යභාරය, ජේසුස් වහන්සේගේ කාර්යභාරය දැක්ක. දෙවෙනි කියවීමේ අපි හැම කෙනෙක්ම ආලේප කරනු ලැබු හැම කෙනෙක්ගේම වගකීම ඉතාමත් පැහැදිලි ලෙස එතන පාවුල්තුමා අපට සඳහන් කරනවා. අපි එහෙනම් සූදානම් වෙමු දෙවන දේව ප්‍රකාශනය උච්චාරණය කරමින් ඒ පිළිබඳව වටහා ගන්නට. ශුදෝ පවුලුතුමන් විසින් කොරින්ති වරුන් වෙත යවන ලද පළමුවන හසුනින් උපුටාගත් පාඨයකි. මනුෂ්‍ය ශරීරයේහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයන්න් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝම එකම ආත්මයන්ගෙන් පානය කර සිටිමු. ශරීරයේ එක අවයවයක් නොව බොහෝ අවයව වලින් යුක්ත වූවකි. යම් හේකින් පාදය මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි කියා කීවත් ඒ නිසා ඒ ශරීරයට අයිති නොවන්නේ නොවේ. එසේම කන මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි කීවත් ඒ නිසා ඒ ශරීරයට අයිති නොවන්නේ නොවේ. මුළු ශරීරය ඇසක් නම් ශ්‍රවණය කොයිද? මුළු ශරීරය කනක් නම් ගඳ සුවඳ විඳීම කොයිද? සැබවින්ම දෙවියන් වහන්සේ තමන් කැමති පරිදි ඒ එක් අවයවය ශරීරයෙහි පිහිටුවා ඇත. ඒ අවයව සියල්ලම එකම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින්ද? මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එකම ශරීරයකි. ඒ නිසා නුඹ මට ඕනෑ නැතැයි අත අමතා ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පා අමතා හිසටවත් කීමට නොහැකිය. සැබවින්ම ශරීරයේ දුර්වලයයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. තවද අපි ශරීරයෙහි සුළු කොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නො වූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු. මන්ද ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළසේක. එසේ කළේ ශරීරයේ බෙහෙදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක්ම අනෙක් අවයවයන් ඒකාකාරව සලකන පිණිසත්ය. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලුම අවයවයෝ වේදනා විඳිති. එලෙසම එකම අවයවයක් ගෞරව ලබයි නම් ඒ සමග සියලුම අවයවයෝ ප්‍රීති වෙති. එයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේද වෙන්වෙන් වශයෙන් එහි අවයවයෝද වන්නහුය. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට ප්‍රේරිතයන්ද, දෙවනුව දිවැසිවරයන්ද, තුන්වනුව ගුරුවරුන්ද, ඉන්පසු හාස්කම් කරන අයද, සුව කිරීමේ වරමලත් අයද, උපකාර කරන්නන්ද, පරිපාලනය කරන්නන්ද, විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන්ද සභාවෙහි පිහිටුවා වදාළසේක. සියල්ලෝම ප්‍රේරිතයෝද, සියල්ලෝම දිවැසිවරයෝද, සියල්ලෝම ගුරුවරුද, සියල්ලෝම හාස්කම් කරන්නෝද, සුව කිරීමේ වරම සියල්ලන්ටම තිබේද, සියල්ලෝම විවිධ ශබ්ද ව්‍යවහාර කරද්ද, සියල්ලෝම ශබ්ද පහදා දෙන්නෝද.
පෙරදිමින වහන්සේ සුදු සුවිශේෂය පිළිබඳව පැහැදිලි කරද්දී අපිට කිව්වා මේ දෙවන දේව ප්‍රකාශනය තමයි මේ ප්‍රායෝගිකකරණය කරන්න අපිට කියලා දෙන තැන කියලා. මං හිතන්නේ ඒ පිළිබඳව වටහා ගන්න හොඳම වෙලාව මේ වෙලාව. ඔව් චතුර පවුලතුමා අපට මේ කියවීම තුළින් මුලින්ම කියා සිටින්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලේපය තුළින් ප්‍රසාද ස්නාප ලැබූ අපි සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බව. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කියන එක දිව්‍ය සප්‍රසාදයට විතරක් සීමා වූ වචනයක් නොවේ. පවුලතුමා එය පැහැදිලි ලෙසම අපට පෙන්වුම් කර දෙනවා කිතුණු සංඝය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කියන එක. එය එතුමා තේරුම් ගත්තේ එතුමාගේ කැඳවීමේදී. මොකද එතුමා කිතුණුවන්ට තාඩන පීඩන එල්ල කරන්නට යන ගමනේදී ජේසුස් වහන්සේ උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ එතුමන්ගෙන් අසා සිටිනවා ඇයි මට පීඩා කරන්නේ කියලා. පාවුලතුමා විගසින්ම අහනවා ඔබ කවුද ස්වාමීනි කියලා. ප්‍රතික්ෂේප කළේ නැහැ. එයින් තේරුම් ගත්තේ මොනවාද? කිතුණු සංඝයට තාඩන පීඩන එල්ල කිරීමේදී එතුමන් තාඩන පීඩන එල්ල කළේ ක්‍රිස්තුස් වහන්සේට කියන එක. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ දේහය කිතුණු සංඝය. ඒකයි වැදගත්. එතකොට මේ කිතුණු සංඝය තුල එක්කෙනෙක්වත් අපට ප්‍රතික්ෂේප කරන්නට බෑ, කොන් කරන්නට බෑ. හැම කෙනෙක්ම අවශ්‍යයි. එතකොට මේ සංඝය ක්‍රියා කරන්නේ කොහොමද? දැන් අපි දන්නවා 2023 වසරේදී රෝම පුරවරේ වතිකානුවේ රදගුරු සම්මේලනයක් සංසදයක් පවත්වන්නට නියමිතයි. මෙහි තේමාව සංගමනයේ සභාවක් කරා. කිතුණුවන් හැටියට පූජක පැවිදි ගිහියන් හැටියට අපි එකම ගමනක යෙදී සිටින පිරිසක්ද. අපේ තුළ ඒ සාමූහිකත්වය, සාංගිකත්වය, සහභාගීශීලීත්වය, ධර්මදූත සේවාව මේ හැම දෙයක්ම තිබෙනවාද? දැන් මේක තමයි දෙවෙනි කියවීමේ හරය. අපි සංගමනයේ සභාවක්, එකට ගමන් කරන සභාවක්. අපි කවුද කියන එක නෙමෙයි වැදගත්. අපි පූජක පැවිදි ගිහියන් කියන එක නෙමෙයි. අපි හැම කෙනෙක්ම ක්‍රිස්තු දේහේ අවයවයන්. එතකොට එතන පාවුලතුමා ඊටමත් ලස්සනට කියා සිටිනවා අපි කොහොමද මේදි ක්‍රියා කරන්නේ? කාටවත් කොයි අවයවයකටවත් කියන්නට බෑ මම අවශ්‍ය නැහැ. right? නැත්නම් මම සහයෝගය දෙන්නේ නැහැයි කියලා පැත්තට වෙලා ඉන්නට බෑ. මොකද අත කිව්වත් මට වැඩ කරන්නට බෑයි කියලා ඒ වේදනාව මුළු ඇඟටම දැනෙනවා. එතකොට හැම කෙනෙක්ම සහයෝගය අවශ්‍යයි. හැම කෙනෙක්ම එකට එකතු වෙලා ගමන් කළ යුතු සංගමනය අවශ්‍යයි. ඒ වගේම අපි එකිනෙකා කෙරෙහි ගරුත්වය ලබා දිය යුතුයි. දැන් අවාසනාවකට මෙන් අපි අපේ මූණට වැඩි අවධානය යොමු කරනවා. දැන් නාය පොඩ්ඩක් ඇදයක් තියෙනවා නම් අපි ඒ ගැන කලබල වෙනවා. ඒ වුණාට අවශ්‍ය නාය නෙමෙයි. හුස්ම. එතකොට හදවත. එතකොට ඒකයි පාවුලතුමා කියන්නේ අපි පේන්න තියෙන දේවල් වලට අපි බාහිර දේවල් වලට වැඩි සැලකිල්ල දුන්නට ඇත්තටම වැඩි සැලකිල්ල දිය යුත්තේ නොපෙනෙන දේවල්. එතකොට දැන් අපේ සංඝය වුණත් අපි දන්නවා දැන් ඇවිල්ලා කියවීම කියන අය ඉන්නවා හැම කෙනෙක්ම. ඒ අය හිතන්නේ අපි තමයි ලොකු දේ කරන්න කියලා. ඒ දේ කරන්නට ඒ ඉඩ සුද්ධ පවිත්‍ර කරපු අය ගැන අපිට අමතක වෙලා. දැන් ඒ අය ඊටත් වඩා වැදගත් දෙයක් කරනවා. ඒ අය සුද්ධ පවිත්‍ර කරපු නිසා තමයි අනිත් අයට පූජාවට සහභාගී වන්නට පුළුවන්. එතකොට අපිට බෑ කාවවත් ප්‍රතික්ෂේප කරන්නට. හැම කෙනෙක්ම කිතුණු සංඝයේ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ විසින් ආලේප කරනු ලැබුව අය තමන්ට හැකි අයුරෙන් ඒ දේ කරනවා. අනිත් අය බලන්නට ඕන, අනිත් අයට පේන්නට කරන්නට අවශ්‍ය නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ ඒ ක්‍රිස්තු දේහේ යහපත සඳහා. ඒ නිසා ඒකයි වැදගත් වන්නේ. එතකොට දැන් මේක ඇවිල්ලා කොරින්තියන්ට යව පළමුවෙනි ඇසුනේ 12 වෙනි පරිච්ඡේදය. දැන් ඊළඟ පරිච්ඡේදයක් ලස්සනයි. එතන තියෙන්නේ ප්‍රේමයේ පාරමිතාව. දැන් පාවුලතුමා එකයි කියන්නේ හැම කෙනෙක්ම ප්‍රසිද්ධ වන්නට තමයි කැමති. දැන් හැමතැනම ඔය ස්ටාර්ලානේ තියෙන
අරස්ටා මේස්ටා ඔක්කොමනේ යන්නේ. දැන් ඒක නෙමෙයි වැදගත් වන්නේ. පාවුලතුමා කියනවා ඔබට මොන කැඳවීමක් තිබ්බත් වැඩක් නැහැ. කොච්චර ප්‍රසිද්ධ වුණත් වැඩක් නැහැ. තිබිය යුතු දේ නැත්නම්. තිබිය යුත්තේ මොනවද? ප්‍රේමය. ඒ නිසා එතුමා කියනවා ඔබ අනිත් අයට පේන්නට කළත් නොපෙනෙන්නට කළත් මොනවා කළත් ප්‍රේමය පදනම් කොටගෙන සියල්ල කරන්න. දේව වාක්‍ය තුළ පදනම් වූ ජීවිතයක් කියන්නේ ඒකයි. අපි හැම දෙයක්ම කරන්නේ අනිත් අයට තියෙන ආදරය නිසා. අනිත් අයට කෙරෙහි දක්වන ඒ කරුණාව නිසා. ඒකයි වැදගත් වන්නේ. අනිත් හැම දෙයක්ම නොවේ. ඒකට කිතුණුවන්ගේ ජීවිතය කියලා කියද්දී ගීයන් හැටියට අපිට කරන්නට පුළුවන් දේ. දැන් අපි හුඟක් වෙලාවට ගීයන් හැටියට අපි හිතනවා අපි පෞල් පොතට ලොකු ගාණක් දුන්නාම අපි ලොකු දෙයක් කරනවා නෑ. එහෙම නෙමෙයි. අපිට පුළුවන් ආකාරයකින් අපි අපේ සම්මාදම ලබා දෙනවා. එයින් නෙමෙයි තීරණය වන්නේ අපේ කිතුණුකම. බැරි කෙනෙක් වුණා Tamanට පුළුවන්. දැන් බැරි කෙනෙක් රුපියල් 20ක් ගෙනත් දුන්නත් ඒක දෙවියන් වහන්සේගේ දැස ඉදිරියේ මහා වටිනාකම තියෙන දෙයක්. ඒක අපි මිල මුදල් වලින් නෙමෙයි අපි එය ගණන් කරන්නේ. අපි ආදරය ඇතුව අපේ කිතුණු සංගය ගොඩ නැගීම කියන ඒ චේතනාවෙන් සියල්ල කරද්දී අපට එතන සතුට ලැබෙනවා. හොඳයි. අපිට පැහැදිලි. පියදුමිනි දැන් අපි අද දේව වාක්‍යයේ දේව වාචනයේ එහෙම නැත්නම් දේව වාක්‍යයේ රුදින තමයි මේ විදිහට සමරමින් අපි මේ පිළිබඳව කතා කරන්නට යොමු වුණේ. දැන් මට මතකයි එක්තරා දිනයක අපේ මගේ ගමේ දේවස්ථානයේ කරු පියතුමා දේව වාක්‍යයේ රුදිනක අවස්ථාවේදී වෙලාවේදී හරි ලස්සන පණිවිඩයක් දුන්නා. දැන් අවුරුදු ගාණක් ගියත් මට ඒක තාමත් ඒ විදිහට මතකයි. යම් උපදේශක් දුන්නා. ඒක හිතේ සාමාන්‍ය සරල දෙයක් වුණත් අදටත් ඒක කරන්න මාව යොමු කරනවා. අද දේව වාක්‍යයේ ඉරුදින අද ඉඳලා ඔබ පටන් ගන්න සුද්ධ වූ බයිබලය අරගෙන එක වචනයක් හරි දවසට කියවන්න. අරගෙන ඒ ජීවිතයේ ඔබ ප්‍රායෝගිකකරණය කරන්න කියන පුංචි උපදේශ විතරක් දුන්නේ ඒක මට අද මතක තියෙනවා තාමත් ඒ විදිහටම පියතුමිනි. දැන් අපි කාර්යබහුල ජීවන රටාවත් එක්ක සමහර වෙලාවට අපිට දේව වචනය කියන දේ මග හැරෙනවා. දේව වාක්‍ය කියන දේ මග හැරෙනවා. අර වහන්සේ කිව්වා වගේ තාමත් අපේ සුරුවන් කූඩුවල මකුළු දැල් බැඳිලා දෝවිලි බැඳිලා ඒ විදිහටම සුරුවමට පහලින් සුදෝ බයිබලය තියෙනවා පියතුමිනි. ඊට අමතරව දේව සේවයේ දෙන පිරිසනම් පියතුමිනි එය හදාරන නිසා එය පරිශීලනය කරන නිසා ඔවුන්ගේ හෑන්ඩ් බෑග් එකේ පවා අපි දකිනවා සුදෝ බයිබලය අපිට දකින්නට තියෙනවා. දැන් එහෙම යොමු වෙලා ඉන්නේ පරිශීලනය කරන පිරිස හොඳයි. එය යහපත්. අපි අගය කරනවා සහ ඔවුන් සමිඳුන් තුල ලස්සන ගමනක් යනවා. එහෙම නොකරන අයට අපේ විශේෂාකරණ අපේ තරුණ තරුණියෝ වෙන්න පුළුවන්. ඒ සඳහා යොමු වෙන්න අපි මොනවද කරන්න ඕන? දේව වාක්‍යයේ වටිනාකම අපි කොහොමද අඳුන ගන්න ඕනේ? ඔව් චතුර අපේ වර්තමාන පාප් වහන්සේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් මේ වගේ පණිවුඩයක් දෙනවා. අපි විශේෂයෙන් උන්වහන්සේ කාන්තාවන්ට කිව්වේ හෑන්ඩ් බෑග් එකේ නොයෙකුත් දේවල් තියෙනවානේ. ඔය මොන මේකප් සෙට් කරන. ඒත් එක්කම ඇයි ඔබට බැරි පොඩි සුවිශේෂ පොතකුත් තියාගන්නට. එතකොට එතුමා කියනවා හැමදාම වාක්‍ය දෙකක් කියවන්න. ඒ ඇති. එතකොට මේක තමයි උන්වහන්සේ ලබා දෙන අභියෝගය. උන්වහන්සේ තරුණ තරුණියන්ටත් කියන්නේ ඒකයි. ඔබ හැම කෙනෙක් ගාම ෆෝන් එකක් තියෙනවා. එතකොට ඒ ෆෝන් එකට ඇයි බයිබලයක් ඩවුන්ලෝඩ් කරගන්නට බැරි. එතකොට වචන දෙකක් කියව ගන්න. දැන් අපිට දැන් අද අපිට නොයෙකුත් විදියකින් බයිබලය කියව ගන්නට පුළුවන් අවකාශයන් තිබෙනවා. මොකද අද අපේ බයිබල් දිනපොත් තියෙනවා. එතකොට බයිබල් දිනපොතේ එදිනෙදාට નિયમિત ඒ වාක්‍යයන් දේව වාක්‍ය අපට ලැබෙනවා. එතකොට ඒක. දැන් අපි දේව වාක්‍ය කියවන එක නෙමෙයි වැදගත් වන්නේ. අපි දේව වාක්‍ය කියවද්දී යම් වචනයක් අපේ හදවතට කාවදින්නට පුළුවන්. ඒ දිනය පුරාවටම ඒ වචනය නැත්නම් වාක්‍ය නැවත නැවත අපිට කියව ගන්නට පුළුවන් නම් එය ලොකු බලයක් බවට පත් වෙනවා. එතකොට ඒක ඊටමත් වැදගත්. එතකොට අපිට දැන් බොබුම් ටීවී එකේ වුණත් උදේට ඒ දේව වාක්‍ය මෙනෙහි කිරීම තිබෙනවා. ඒ වාක්‍ය කොහෙන් හරි හැසෙනවා. එතකොට අර එක වචනයක් අපේ හදට වදිද්දී ඒ වචනය තුලම එදින ගත කරන්නට අපි උත්සාහ කරද්දී එහි අපට බලය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපි කියන්නට ඕන තව දෙයක් තියෙනවා.
බයිබලය කටපාඩම් කරමින් ස්වර්ග රාජ්‍යයට යන්නට බෑ. මම හැමදාම කියන්නේ ඒකයි. බයිබලය හොඳටම දැනගත්තු එකම එක්කෙනා ඇවිල්ලා සාතන්. සාතන් කවදාවත් ජේසුස් වහන්සේ එක්ක කතා කරද්දී නිකන් වචන වලින් කතා කරන්නේ නැහැ. දේව වාක්‍ය උපුටා දක්වමින් තමයි කතා කරන්නේ. ඒ නිසා බයිබලයේ කටපාඩම් කරගෙන බයිබලයේ උස්සන් එන අය ස්වර්ග රාජ්‍යයට බැඳුණු අයවත් සුද්ධවන්තයන්වත් නොවේ. මොකද අපි දන්නවා අපේ මුතුන් මිත්තන් අපේ ආච්චිලා සීයලා බයිබලය දැකලවත් නැති වෙන්නට පුළුවන්. ඒ අය නරකාදී නෙමෙයි ඉන්නේ. ඒ අය ස්වර්ග රාජ්‍යයේ ඉන්නේ. ඒ අයට පුළුවන් ආකාරයෙන් වාක්‍යය ලැබුණා. එතකොට ස්වර්ග රාජ්‍යයට යන්නට නම් දේව වාක්‍ය වචනේ අවශ්‍යද? අවශ්‍යයි. කටපාඩම් කිරීමට නොවේ. අපි කියවන ඒ වාක්‍ය අපට දෙන පණිවුඩයට අනුව ජීවත් වීම. සාතන් හා ස්වර්ගවාසීන් අතර තියෙන වෙනසය. සාතන් දේව වචනය දන්නවා ඊට අනුකූලව ජීවත් වන්නේ නැහැ. ස්වර්ගවාසීන් ශුද්ධවන්තයන් දේව වාක්‍ය කියා ඊට අනුකූලව ජීවත් වූ අය. එතකොට අපි දකිනවා මේ ශුද්ධවන්තයන්ගේ ජීවිතයන් තුළ ඒ අය සම්පූර්ණයෙන්ම බයිබලයේ කියවලත් නැතිව වෙන්නට පුළුවන්. බොහෝ දෙනෙක් බයිබලයේ කියවවද තියාගෙන හිටියද දන්නෙත් නැහැ. ඒ අයට බයිබලයෙන් එක වාක්‍යයක් ඇති වුණා තම ජීවිත කාලයම ගොඩනගා ගන්නට. එයයි දේව වාක්‍ය බලය. එක වගන්තියක් ඇති තම ජීවිතයම වෙනස් කරන්නට. ඒ නිසා තමයි අපි දකින්නේ රදගුරුතුමන්ලා පත් වෙද්දී ඒ අය තේමා පාඨයක් ලබා ගන්නේ. ඒ තෝරා ගැනීම තුළින් තම ජීවිතේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම රඳා පවතින ඒ තේමා පාඨය මත. ඒ නිසා අපිට පුළුවන් වන්නට ඕන දේව වාක්‍ය නිකන් කියවලා මෙනෙහි කරලා යාඥා කිරීමෙන් නතර නොවි ඒ ක්‍රියාවට නැංවීම තුළින් අපේ ජීවිතය ක්‍රියාකාරකම් වලින් පෙන්눔 කළ යුතුයි. ජේසුස් වහන්සේව බයිබලයේ කියවලා තේරුම් ගන්නට බැරි වුණත් කමක් නැහැ. ඔබ කියවද්දී යම් වචනයක් අපි ඒකයි කියන්නේ ජීවමාන වචනය කියන එක. ඒ කියන්නේ ජීවමානයි කියද්දී ඒ වචනය මට කතා කරනවා. මගේ ජීවිතේට කතා කරනවා. මම දන්නවා තරුණ මවෙක් ඉන්නවා. ඒ තරුණ මව මට හැමදාම කියන්නේ ඒකයි. ෆාදර් මම ප්‍රශ්න ඇතුවයි දිව්‍ය පූජාවට එන්නේ. ඒ ප්‍රශ්නයත් එක්ක එද්දී අනිවාර්යයෙන්ම ඒ පූජාව තුළ මොනවාරි දේව වාක්‍යයක් මට විසඳුමක් හැටියට ලැබෙනවා. ඒකයි අත්දැකීම. ඒ අත්දැකීම අවශ්‍යයි. එය තමයි දේව වාක්‍ය ඉරුදිනේ වැදගත්ම දේ වන්නේ. මම මගේ ජීවිතය දේව වාක්‍ය පදනම් කරගෙන කළ යුතුයි. ඒ නිසා තමයි අද දෙවෙනි කියවීමේ පාවුලතුමා කියනවා දිවැසිවරු ඔය නසුව කරන්නන් හැම කෙනෙක්ම හිටියත් 13 වෙනි පරිච්ඡේදයේ කියන ඒ හැම කෙනෙක්ගේම සතපාකට වැඩක් නැහැ ප්‍රේමය නැත්නම්. ඒ ක්‍රියාකාරකම් සියල්ල පදනම් විය යුතුයි දේව වචනය මත. එතකොට කිතුණු විශ්වාසය ප්‍රාතිහාර්යයන් මත සිදු වූ දෙයක් නොවේ. එතකොට කිතුණු විශ්වාසය කියන්නේ මොනවාද? දේව වචනයට අනුව ජීවත් වීම. අපේ ජීවිතේ සාර්ථකත්වයේ තියෙන්නේ එතනයි. අපි ක්‍රිස්තුස් වහන්සේව දැන හඳුනගෙන සිටින්නේ අපිට ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ වචනය අපිට ඇති අපේ ජීවිත ගොඩනගා ගන්නට. එම නිසා අපි මේ දේවල් අවශ්‍යයි. සුවමේයන් මේ යාඥා මේයන් මේ හැම එකක්ම අවශ්‍යයි. ඒ වුණාට ඒ අත්දැකීම පමණක් අපේ විශ්වාසයට මදි. එය මූලිකවම කිතුණුවන් නොවන අන්‍යාගමිකයන් වෙත යොමු විය යුතු දෙයක්. කිතුණුවන්ගේ විශ්වාසය දේව වචනය මත පදනම් වූ විශ්වාසයක් බවට පත්වන්නට අවශ්‍යයි. අපි වචනයේ පිළිබඳව හිතවතුනි පැහැදිලි කරගද්දී බලය ගැන කතා කරද්දී මරියානන්ගේ කුසෙහි මාංශය බවට පෙරළුනේ වචනය. වචනය තෙමද මාංශගත උනේය. The word was made flesh. නේද අපි පැහැදිලි කරනවා. එතකොට වචනයේට ඒ තරම් බලයක් තියෙනවා. ඉතින් ඒ බලය ඔබේ මගේ ජීවිතය තුළ ස්ථානගත විය යුතුයි. අපි කියනවා සමිදානන්ගේ වචනය මාගේ දෙපයට පහනක්ය. මාගේ මාවතට එළියක්. එතකොට අපි යන පාර අඳුරු නම් ඒ පාර එළිය කරන්නේ උන්වහන්සේගේ වචනය. ඒ හින්දා අපි ඒ අයිති කරගන්න ඕනේ මේ දේව වාක්‍යයේ ඉරුදින අපි මේ දේව වාක්‍ය සංග්‍රහය පිළිබඳව කතා කරද්දී අවසාන වශයෙන් පියතුමිනි පිළිතුරු ගිය උපුටාගෙන තිබෙන ගීතාවලිය 19 වන පරිච්ඡේදයෙන් සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්තය ජීවිතය පණ ගන්වන්නේය
සමිඳුන්ගේ නීතිය සත්‍යවාදීය. අනුවණයන්ට නුවණ දෙන්නේය. සමිඳුන්ගේ අනපනත් සාධාරණය. සිතට සතුස වඩන්නේය. සමිඳුන්ගේ අනසක පැහැදිලිය. දෙනෙතට එළිය දෙන්නේය. සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මලය. එය සදහටම පවතින්නේය. සමිඳුන්ගේ විනිශ්චය යුක්ති සහගතය. මාගේ පර්වතයද මාගේ මිදුම් කරුද වන සමිඳුනි. මාමුවේ වචනද මා සිතෙහි භාවනාද ඔබ හට ප්‍රියමනාප වේවා. අපේ බයිබලය කියවද්දී ඔය පොරොන්දු දෙවියන් වහන්සේගේ පොරොන්දු උපුටා ගනිමින් නැත්නම් උන්වහන්සේ කරන කියන දේවල් තනින් තන උපුටා ගනිමින් අපේ ජීවිතේ ගොඩනගා ගත නොයුතුයි. එය කළ නොයුතුයි. එතකොට මෙතනදී සඳහන් වන්නේ ඇයි දෙවියන් වහන්සේගේ වචනය මට එලි කරන්නේ මොනවාද? ජීවිත මාර්ගය. පොරොන්දු විතරක් නෙමෙයි ජීවිත ක්‍රමය. මම දේව වචනය කියවද්දී දෙවියන් වහන්සේගේ මනසයි අධ්‍යයනය කරන්නේ. උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වන්නේ මොනවද කියන එක. මම කොහොමද මගේ ජීවිතයේ ගැටලු වලට මුහුණ දෙන්නේ කියන එක මට පෙන්වම් කිරීම. එතකොට මේ ගීතාවලියේ මේ ගීතය තුලින් දේව වාක්‍යය මගේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට මාර්ගෝපදේශයක් විය යුතුයි. එතන ලස්සන දෙයක් තමයි දෙවි සමිදානන් වහන්සේ මාගේ පර්වතය. දැන් අපි හුඟක් වෙලාවට හිතන්නේ පර්වතය කියලා කිව්වම ගිහිල්ලා හැංගෙන්නට පුළුවන් තැනක් නැත්නම් ස්ථාවරව හිට ගන්නට පුළුවන් ස්ථානයක්. දැන් පැරණි ගිවිසුමේ මේ යුද්ධ සමයේදී පර්වතයක් කියලා කියද්දී ඒක තවත් වැඩිපුර අර්ථයක් තියෙනවා. සාමාන්‍යයෙන් සටන් කරන්නට යද්දී ඒ අය පර්වතයක් සොයාගෙන යන්නේ. පර්වතයේ පිටිපස්ස හැංගෙන්නට නෙමෙයි. පර්වතයේ ඉදිරිපිට සිට සටන් කරන්නට. මොකද පර්වතයක් ඉදිරිපිට සිට සටන් කරනවා කියන්නේ සතුරන්ට පිටිපස්සෙන් ඇවිල්ලා ඒ අයට පාර දෙන්නට බෑ. ඒතකොට දෙවියන් වහන්සේ මගේ පර්වතය නම් මගේ ආරක්ෂක පෞර නම් මට පුළුවන් සාතාන් මගේ සතුරන්ට විරුද්ධව බය නැතුව සටන් කරන්නට. එතකොට ඒකයි දේව වාක්‍යය කියන්නේ. දේව වාක්‍යය මට හරි වැරද තෝරාගෙන මේ ලෝකයේ තුල ජීවත් වන්නට මට රුකුලක් වෙනවා, පදනමක් වෙනවා, ආරක්ෂාවක් වෙනවා. ඒකයි උන්වහන්සේ කියා සිටින්නේ. හොඳයි, එහෙමනම් දේව වාක්‍යයේ රුධින සමරමින් ඒ සඳහා අදාළ පළමුවන දේව ප්‍රකාශනයේ දෙවන දේව ප්‍රකාශනයේ සුදු සුවිශේෂය පිළිබඳවයි අද දවසේදී අපි කරුණු අවබෝධ කරගත්. ඉතින් අපි ඔබට ඇරයුම් කරනවා වචනය, දේව වචනය ඔබේ මගේ ජීවිතයට සමීප දෙයක් බවට පත් කර ගනිමු. එන්නේ එතකොට අමාරුවෙන් වෙහෙස මහන්සි වෙලා හති දාගෙන දුවන ජීවිතේ පහසුවෙන් ගෙවන්න, උන්වහන්සේගේ ආදරය විඳිමින් ගෙවන්න අපිට ලොකු පහසුකමක් අරගෙන ඒවි. උන්වහන්සේගේ ආදරය ඔබට මට දැනේවි. ජීවිතේ වැටෙන තැන සමිදානන් වහන්සේ මෙහෙම කියලා දිනවනේ කියලා ඔබේ මගේ ජීවිතයට දිරියක් ඒවි, ශක්තියක් ඒවි. ඒත් එක්කම නොපෙනෙන තැන් විවර කරගන්න පෙනෙන්නට පටන් ගනීවි. ඒ නිසා වචනය අදහන්න, වචනයට බලයක් තියෙනවා, වචනයට ගරු කරන්න. ඒ වචනය ඔබට මට ශක්තියක්, ජීවනයක් බවට පරිවර්තනය වෙනවා. ඒ සඳහා අද දවසේදී අපි ඔබට ඇරයුම් කරනවා. ස්තුතිවන්ත වෙනවා ගරු ඇල්වින් පීටර් පූජා ප්‍රසාදීන් වහන්සේට මේ ගැඹුරු දහම් කරුණු අපත් එක්ක බෙදා හදා ගනිමින් ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාත්මක කරන්නට අපට උපදෙස් ලබා දීම පිළිබඳව පියුතුමිනි ජේසු පීඨයි කියලා වහන්සේට සමුදෙනවා. ජේසු පීඨයි. හිතවතුනි, අපි සූදානම් ධර්මයන්ව ධර්ම සාකච්ඡාව තුළින් සත් දිනකින් යලිත් ඔබත් එක්ක එකතු වන ඔබට ආයුබෝවන් ජේසු පීඨයි.